ब्रह्माचलोकाधिपति सहंपति कतंजलि अंदिवरम आयाचता संदिट्ट संत परजक्क जातिका देशेतु धम्मं अनुकंपि मम पजं සහම්පති බ්‍රහ්මරාජා ඇතුළු සියලු දිව්‍ය බ්‍රහ්ම පිරිසට සද්ධර්ම ශ්‍රවණය සඳහා ආරාධනා කරන අතරම අප සියලු දෙනා කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් මේ ශ්‍රී සද්ධර්මය දේශනා කරන මෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ දෙපා නමද ආරාධනා කර සිටිමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං ධම්මං සංඝං නමස්සාමි. ඥානතෝ අහං වික්ඛවේ පස්සතෝ ආසවානං khයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ දීති. පූජනීය මහා සංඝරත්නයන් ඇතුළු පින්වත් මෑණිවරුන්ගේ අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්තුනේ, මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව කේන්ද්‍රගත කරගත් අපක්ෂපාතී නිරීක්ෂණය යන මෙන් පැවැත්වෙන 46 වෙනි භාවනා උපදේශයයි අදට යෙදලා තියෙන්නේ. ඉතින් පහුගිය සතියේ පහුගිය භාවනා උපදේශය කරපු සතියේ වෙනකොට ඔයයන්ට මතකයක් ඇති අපි ධම්මානුපස්සනාව කියන කොටසේ ඔය නීවරණ ගැනයි කතා බහ කළේ, සාකච්ඡාවට ලක් කළේ. ඉතින් මේ කොටස් වලට එනකොට අපිට මේ තාක් දුරට මේ කතා බහ කරලා තියෙන ඒ කාරණා එක සලකලා බලනකොට, අරගෙන බලනකොට අපිට හම්බ වෙනවා අපේ ජීවිතේ විවිධාකාර පැතිකඩ වලට බුදුරජාණන් වහන්සේ අපේ අවධානය යොමු කරවන්නට අපිවම හුරු කරන ආකාරය. ඔයයන්ට මතක ඇති මේ සාකච්ඡාවේ මුලම අපි කායනුපස්සනාව කියන කොටස ගන්නකොට මේ කායනුපස්සනා කොටස ආශ්‍රය කරගත්ත විවිධාකාර පැතිකඩ අපිට මුණ ගැහෙන්න වුණා. ඒ මුණ ගැහිච්ච විවිධාකාර කොටස් සහ පැතිකඩන් එක අපේ ජීවිතේ සතිමත් වෙච්ච හෝ සතිමත් නොවෙච්ච වගේම දුක් ඇති වෙච්ච සහ දුකක් නැතිව ජීවත් වෙච්ච කාරණා ටික අපිට ග්‍රහණය කරගන්න පුළුවන් වෙනවා. වේදනානුපස්සනාව කියන පැත්තෙත් එහෙමයි. ඒ කාරණාව අපි විග්‍රහ කරගෙන පුරුදු කරගෙන වඩාගෙන යනකොට ඩිංග අපිට හම්බ වෙන්න ගත්තා ওই වේදනාව කියන කාරණාවන් වලත් අපි සතිමත් වෙන, සතිමත් නොවෙන, දුක හදාගන්න, එහෙමම දුකක් නැති, තේරුම් ගත්ත සහ තේරුම් නොගත්ත ආදී වශයෙන් විවිධාකාර කොටස් තිබුණා කියලා. චිත්තානුපස්සනාව තුළදීත් ওই කාරණය ඔහොමමයි. මේ එකිනෙකට සම්බන්ධ වෙච්ච නමුත් එකිනෙකට වෙනස් ක්‍රමයන් ඔස්සේ බුදු පියාණන් වහන්සේ අපේ ජීවිත අපිට පුරුදු කරන්නට උගන්වනවා. දුක දැකලා ඒ දුකට යට නොවි ඉන්නේ කොහොමද කියලා. මම ආයෙත් කියන්නම්. මේ සතර සතිපට්ඨානය කියන ක්‍රමයන් දියුණු කරගත්තාම ඒ කාරණා ඔස්සේ බුදු පියාණන් වහන්සේ අපිව යොමු කරවන්නේ, අපිව රැගෙන යන්නේ දුක් හදාගත්ත පැත්ත මොකක්ද කියලා තේරුම් අරගෙන ඒ දේ තුල දුකක් නොවි ඉන්නේ කොහොමද කියලා උගන්වන්නටයි. ඉතින් ඒ කියන ගමනේදී සමහර පැතිකඩන් අපිට ඌමනා වෙන්නත් පුළුවන්,
සතිපට්ඨාන සූත්‍රය තුල කතා බහ කරනවා. නමුත් සමහර දේවල් ඒ තරමටම ප්‍රයෝජනවත් නොවෙන්නත් පුළුවන්. ඒකට හේතුව අපි මුහුණ පාලා තියෙන දුකට අපි දැනට ප්‍රායෝගිකව අත්දකින සංතාපයට, ශෝකයට, පරිදේවයට උචිත වෙන විදිහේ කාරණාවයි අපි ග්‍රහණය කර ගන්න ඕනේ. අපේ දුක්වලට උචිත වෙන විදිහේ කාරණාවන් සමූහයයි අපි ග්‍රහණය කර ගන්න ඕනේ. ඈදා ගන්න ඕනේ. ඒ දේවල් වලිනුයි එතකොට අපි දුක හදාගන්නේ. ඒ කියන්නේ අපි දුක හදාගන්න කාරණාවන් ටික ග්‍රහණය කරගත්තා නම් අපි ඉගෙන ගන්නවා මේ ආකාරයෙන් තමයි මම දුක් හදාගන්නේ. හේතුව ඒ දේ ස්ථීර හැටියට හිතන හින්දා, ඒ දේ වෙනස් කළ යුතුයි කියලා තියෙන අදහස හින්දා, සහ මේ තියෙන කාරණාව, මේ තියෙන ස්වභාවය මට ඕන විදිහට පරිවර්තනය කරන්න පුළුවන් හෝ මට ඕන විදිහට මම මේක පරිවර්තනය කරනවා කියන අදහස හින්දා කියන එක තේරුම් ගන්න පටන් ගන්නවා. ඒකට ඥානයක් වෙන්න පුළුවන්. කොහොම නමුත් ධම්මානුපස්සනාව කියන කොටසට අපි එනකොට අර කායानुපස්සනාව, වේදනානුපස්සනාව සහ චිත්තානුපස්සනාව කියන කොටස් වලින් ටිකක් බැහැර වෙච්ච බවක් පේන්න තිබුණා. මොකද මේකට එක්තරා විදිහක ඉරියව්වක් පැවැත්මක් දේශනාවක් සඳහන් වෙන්නේ නැහැ. හෝ එහෙම එකක් ගැන සඳහනක් අපිට එළියට ගන්න අමාරු වෙන හින්දා. ඉතින් ඔය කියන කාරණාත් එක්ක බලනකොට ධම්මානුපස්සනාවේ මේ තියෙන නීවරණ පරිචයට සම්බන්ධ වෙලා එද්දී අපිට හම්බ වෙනවා ඒ නීවරණ පරිචය තුල තියෙන කාරණාවන් අපේ ජීවිතේ කායानुපස්සනාව තුලත්, වේදනානුපස්සනාව තුලත්, චිත්තානුපස්සනාව තුලත් කියන මේ කාරණා ත්‍රිත්වය තුලම විසිරී පැතිරී තියෙන කාරණාවක් නේද කියලා. ඉතින් මේ තැනට එන්න බුදු පියාණන් වහන්සේ අපිව පුදුමාකාර විදිහේ අර රළු පාරකින් ඇවිල්ලා ඊට වඩා සුමට පාර උගන්නලා, ඊටත් වඩා සුමට තැන උගන්නලා අන්න ඒ ආදී වශයෙන් ආවා කියන එකයි මේ දාවි ස්වාමීන් වහන්සේගේ නම් දැනි. ඒක මගේ පුද්ගලික අත්දැකීම. ඉතින් පහුගිය සතිය වෙනකොට පින්නතුනේ අපි කතා බහට ලක් කළා ඔය කියන නීවරණයන් අපේ ජීවිතේ පරිපාලනය ගන්නේ, අපේ ජීවිතේ අපිව හසුරවන්න පටන් ගන්නේ මොන ආකාරයෙන්ද, කොහොමද කියලා. ඔයයන්ටත් මතක ඇති. ඉතින් අපි කතා බහ කරා ඔයයන්ගේ අත්දැකීම් ආශ්‍රයෙන්ුත් ඒ නීවරණයන් අපිට තට්ටු කරන්නේ කොහොමද, අපිට වද දෙන්නේ කොහොමද වගේම ධර්මානුකූලව එවන් වූ නීවරණයන්ගෙන් නිදහස් වීමකට අපි මොන විදිහේ උපක්‍රම භාවිතා කරනවද, කොහොම කටයුතු කරන එක සුදුසුද කියලා. ඉතින් අද දවසේ වෙනකොට ඒ කියන හැම කාරණාවකම සමාලෝචනයක් කරන්න කියලා මම බලාපොරොත්තු වෙනවා. එතකොට අදින් නීවරණ කොටස සමාප්ත වෙවි. එන්නතුනේ මේ නීවරණයන් පහක් තියෙනවා කියලා ඔයත් හොඳ ආකාරයෙන් දන්නවා. කාමච්ඡන්ද, ඒ කියන්නේ කාමයට තියෙන කැමැත්ත. ව්‍යාපාද, ඔකට ව්‍යාපාද කියලා කියනවා. ඒ කියන්නේ අකමැත්ත. තීන මිද්ද, නිදිමත සහ අලස ගතිය. උද්ධච්ච කුක්කුච්ච, හිත විසිරීම සහ හැකිලිම. සැකය, විචිකිච්ඡාව කියලා කියන්නේ සැකය අවසාන එක. ඉතින් මේ කියන කාරණා අපි ග්‍රහණය කර ගන්නට යනකොට තථාගතයන් වහන්සේගේ ඉගැන්වීමේ තියෙන පොඩි ඉඟියක් මම එළියට ඇදලා ගත්තා. රාජ්‍යත්ව කියන කාරණේ, ඒ කියන්නේ අපි සමාජීය වශයෙන් හෝ අපේ එදිනදා ජීවිතය තුළදී අපි ගොඩක් වෙලාවට බාහිර කෙනාගේ තියෙන තරහාව, බාහිර කෙනාගේ තියෙන ලෝභය හෝ ආශාව, බාහිර කෙනාගේ කම්මැලි කුලෑටිකම, හිතේ විසිරීම හෝ හැකිලීම සහ සැකය අපි හඳුනා ගන්න උත්සාහ කරනවා. නමුත් තමන් තුළ මේ කාරණාව පවතිනවාද කියන එක අපි හඳුනා නොගන්නා අතර
එතකොට බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම උනේ මේ කාරණේ තමන් තුල තියෙන මොන වෙලාවද කියන එක හඳුනා ගන්නයි. බාහිරට වඩා තමන් තුල මේ කාරණාව මොන විදිහටද වැඩි දියුණු වෙන්නේ, වඩා වර්ධනය වෙන්නේ, ක්‍රියාත්මක වෙන්නේ කියලා තේරුම් ගත්ත කෙනා බාහිර කෙනාව හඳුනා ගන්න. එයාට බාහිර කෙනාගේ චිත්තසංතාන තුල හෝ ඒ ජීවිතය තුල පළපදියම් වෙලා තියෙන හෝ ක්‍රියාත්මක වෙලා තියෙන නීවරණ භාවය මොකක්ද, සිද්ධ වෙන කාරණේ මොකක්ද කියන එක තේරුම් ගන්නට හැකියාවක් පුළුවන්කමක් තියෙනවා. ඒක සාමාන්‍යයි. ඉතින් ඒත් එක්ක අපිට හම්බ වුණා මේ කියන නීවරණයන් අපේ ජීවිතේ ක්‍රියාත්මක වෙන්න හේතු භූත වෙන කාරණා මොනවද කියලා. ඒකට අපි ආශ්‍රය කරගත්ත අර ඨාන කියන සූත්‍රය. ඒකෙදි හම්බ වුණෙත් කාමච්ඡන්දයට හිතවත්කම තියෙන, කාමච්ඡන්දයට කැමැත්ත තියෙන ධර්මතා තියෙන්න පුළුවන් කියලා කියනවා. ඇහැට දකින රූප වෙන්න පුළුවන්, කනට අහන ශබ්ද වෙන්න පුළුවන්, නාසයට දැනෙන ගඳ සුවඳ වෙන්න පුළුවන්, දිවට දැනෙන රස වෙන්න පුළුවන්, කයට දැනෙන ස්පර්ශ වෙන්න පුළුවන්, හිතට එන අරමුණු වෙන්නත් පුළුවන්. කාමයට මනාපය ඇති කරන හෝ කාමයට ලොල් භාවය ඇති කරන තාලෙට ඒ පැත්තට තියෙන එවන් වූ කාරණා අපි ආශ්‍රය කරනවා නම්, කාමයට හිතයිශී ධර්මතා අපි ඇසුරු කරනවා නම්, වඩනවා නම්, පුරුදු කරනවා නම්, කිට්ටුවෙන් තියා ගන්නවා නම්, පසු කාලීනව චිත්තසංතානයන් වල ඔය කියන කාමච්ඡන්දය, කාමයට තියෙන අධික කැමැත්ත කියන එකට හිත බර වෙන්න පටන් ගන්නවා. ඒක හරිම සරල සාමාන්‍යයි, ස්වභාවිකයි. ඔය ආකාරයෙන්මයි ද්වේෂයටත්, ද්වේෂය කියලා කියන තරහ නැත්නම් ප්‍රතික්ෂේපය කියලා කියන කාරණාවටත් අපි ඇහැට දකින රූප ගන්නේ ද්වේෂ සහගතව නම්, හෝ ද්වේෂය ඇති වෙන්න පුළුවන් කාරණාවල් නැවත නැවත බලනවා නම්, ඒ වගේ දේවල් නැවත නැවත අහනවා නම්, සමහරක් කෙනෙකුට ගඳ සුවඳක් තියෙන වෙන්න පුළුවන්. නාසයට දැනෙන ගඳ සුවඳ අපි ආශ්‍රය කරගන්න, ඇසුරු කරගන්න, කිට්ටු කරගන්න ද්වේෂ සහගත දේවල් නම්, දිවට දැනෙන රසය තුලිනුත් ඒ දේ නම් ඇති කරගන්න බලන්න ද්වේෂ සහගත භාවයක් නම්, කයට දැනෙන ස්පර්ශයක් එහෙම නම්, හිතට එන අරමුණු නැත්තම් හිතන අරමුණු වල තියෙන ද්වේෂ සහගත භාවයක් නම්, පසු කාලීනව අපේ හිත ද්වේෂ සහගත වෙන්න නැත්තම් ව්‍යාපාද කියලා කියන අපිව සම්පූර්ණයෙන්ම ආවරණය කරලා දාන, සම්පූර්ණයෙන්ම අපිව තරහින් පිරිච්ච චරිතයක් බවට පරිවර්තනය කරන්න අරගෙන යනවා. ඒක ස්වභාවිකයි. ඒක කොහොමත් වෙනවම. ඊළඟ නීවරණයටත් ඒ වගේමයි තින මිද්ද. නිදිමත සහ අලස ගතිය කියන එකටත් ඒ දේ ඇසුරු කරවන කාරණා අපි වැඩි වර්ධනය කරනවා නම්, ආශ්‍රය කරනවා නම්, කිට්ටුවෙන් තියා ගන්නවා නම්, ඒ වගේ දේවල් අපිව අර කියන අරමුණට, ඒ කියන අවසාන ඉලක්කයට වගේ තැනට රැගෙන යනවා. ඒක ස්වභාවිකයි. ඊළඟ එක තමයි උද්දච්ච කුක්කුච්චය කියන එක. හරිම සූක්ෂම කාරණාවක් මේක. ඒ කියන්නේ හිතේ විසිරීම සහ හැකිලීම කියන මේ දෙක. එතකොට අපි අධ්‍යයනය කරන්න පටන් ගත්තාම ඉගෙන ගන්න පටන් ගනිවි. ඉස්සෙල්ලා එක්ක හිත විසිරෙන එක, එහෙම නැතිනම් හිත හැකිලෙන එක. ආදී වශයෙන් මේ දේ අපේ ජීවිත තුළ කොහොමද සිද්ධ වෙන්නේ කියන කාරණේ අපි දැන හඳුනා ගන්න පටන් ගනිවි. කොහොම නමුත් දේශනානුකූලව කිව්වොත් එහෙම හිතේ විසිරීමට හේතු වෙන අරමුණු අපි නැවත නැවත විවිධාකාර අරමුණු ග්‍රහණය කර ගන්නවා නම්, ඒවාම ආශ්‍රය කරනවා නම්, ඇසුරු කරනවා නම්, වඩනවා නම්, කිට්ටුවෙන් තියා ගන්නවා නම්, ඒ හිත කොහොමත් විසිරෙන තැනට පරිවර්තනය වෙනවා. ඒක ස්වභාවිකයිම. ඒක හරිම සරල සාමාන්‍යයි. ඊළඟ එක තමයි සැකය. සාමාන්‍ය ජීවිත වල එදිනෙදා ගොඩක් වෙලාවට තියෙන විශාල ප්‍රශ්නයක් වගේ මේක. ඉතින් මේකෙදි තියෙන්නේ ওই කියන කාරණාවමයි.
අපි කාලාන්තරයක් තිස්සේ සැකයට අයිති වෙන සැකයට යොමු වෙන සැකය කියන ඒ කාරණයම ඉස්මතු වෙන කාරණා හිතනවා නම් බලනවා නම් අහනවා නම් දකිනවා නම් දැනගන්නවා නම් ඒ දේවල් වල එකතුව තුලින් සංකලනය තුලින් ඒ කියන පුද්ගලයාව ඒ කියන කෙනාව සැක සහගත චරිතයක් බවට පරිවර්තනය කරන්න පුළුවන්. ඒක තමයි ස්වාභාවික සංසිද්ධිය. එතකොට අපි ඉගෙන ගන්නට ඕන කාරණාව වෙන්නේ අපේ ජීවිත තුළ ඔය කියන නීවරණයන් යම් යම් කාලවල වලදී ඉල්පෙන සහ බැහැර වෙලා යන ආකාර අනුව වෙනස් වෙනවා. කොහොමද? අපි හඳුනා ගන්නට ඕන මේ කියන නීවරණයට මේ මට්ටම තුලින් හෝ මාව පතිත වුණේ යට වුණේ මාව ආවරණය කරගත්තේ මොන හේතු සමුදායන් එකතු කරගෙනද කියලා අපි ඉගෙන ගන්න පටන් ගන්න ඕන. එතකොට අර කායනුපස්සනාව ආදී අනික් කොටස් කෙරෙහි අවධානමත් වෙලා භාවනාව තුළින් ඒ දේවල් ටික ඉගෙනගෙන එන භාවනා යෝගාවචරයට නම් මේ අවස්ථාවට පැමිණෙන්නේ එයාට අර කායනුපස්සනාව වේදනානුපස්සනාව සහ චිත්තානුපස්සනාව කියන කාරණාවන් වලින් මතුවෙන අරමුණු ඇත්තටම අරමුණක් විතරයි. මොකද එයා හිත පුරුදු කරලා තියෙනවා ඒක භාවනා අරමුණක නැත්නම් සතියේ අරමුණක සති මාත්‍රාවක කියන ඒ සීමාව තුල විතරක් සීමා සහිත කරවන්න. ඒ සීමාව තුල විතරක් පවත්වන්න. ඉතින් ඒක ඒ විදිහට සිද්ධ කරලා එන භාවනා යෝගාවචරයට මෙවන් වූ නීවරණ කාරණාවන් ගැන කෙරෙන අධ්‍යයනය ඇත්තටම සාර්ථක වෙන්න පුළුවන් කියන එක තමයි පුද්ගලිකව මගේ අත්දැකීම් වගේ අදහස වගේම අදහස. ඉතින් ඒ ආකාරයට අපිවම හඳුනා ගන්නට වුණාම අපේ ජීවිතය තුළ අපි කාමයට යට වෙන්නේ කොහොමද? තරහට යට වෙන්නේ කොහොමද? කම්මැලි අලස ගතියට යට වෙන්නේ කොහොමද? හිතේ විසිරීමට හෝ හැකිලීමට යන්නේ කොහොමද? සහ සැකයට නතු වෙන්නේ කොහොමද කියලා ඒ දේවල් ටික අපි හඳුනාගත්තට පස්සේ වෙනතුනි අපිට අපිව පේන්න පටන් ගන්නවා. ඒක හරි පුදුමාකාර සංසිද්ධියක්. මෙච්චර කාලයක් ඔයතුත් මමත් තෙරුම් අරගෙන තිබ්බ හැටියට අපි ඇත්තටම ශාස්ත්‍රවරු වගේ සමහර වෙලාවට අපි හිතන්න ගියාම බොහොම හොඳ අය, ගොඩාක් හොඳම කටයුතු කරන අය, හොඳ විදිහටම වැඩ කරන අය, හොඳ සිතුවිලි හිතන අය කියලා අපි ඇත්තටම හංගින්නේ. නමුත් ඇත්තටම බැලුවොත් එහෙම අපේ ජීවිතය තුළ සත්‍ය වශයෙන් ගත්තොත් එහෙම අපි ඒවා ඇත්තටම පේන්න පටන් ගන්නවා මේ නීවරණයන් ටික හරියට හඳුනාගත්තට පස්සේ. අපි කාමයට යන්නේ මොන විදිහේ ස්වභාවයකින්ද හෝ අපිට කාමය ගැන තියෙන උවමනාව කොච්චර ප්‍රමාණයක්ද? තරහාව කියන කාරණේ අපේ ජීවිතය තුළ කොච්චරක් තියෙනවද? කම්මැලි අලස ගතිය කියන එක අපේ ජීවිතය තුළ කොච්චරක් අපි ආවරණය කරලා තියෙනවද? අපේ හිත අපි කොච්චර විසිරුවාගෙන තියෙනවද? ඒ විසිරුවා ගන්න පැත්තට කොච්චරනම් අපි ක්‍රියාත්මක කරනවද? වගේම හිතේ සැකේ කියන එක කොච්චරනම් අපේ ජීවිතය තුළ අපිව පාලනය කරන්න පටන් ගන්න තියෙනවද? ඒ සැකේ තුළ හිර වෙලා අපි කොච්චර දුක් විඳිනවද කියන එක හඳුනාගන්න ගන්න. අන්න ඒකයි මම කිව්වේ අපිට අපිව පේන්න පටන් ගන්නවා කියලා. මේ පේන අපි ඇත්තටම මේ රූප කාය විතරයි. මේකේ අභ්‍යන්තරව තියෙන ඒ ස්වභාවයයි අපිට පේන්න පටන් ගන්න. ඒ ස්වභාවයයි අපි දකින්ට ගන්නේ මේ නීවරණ ආශ්‍රය කරගන්නට වුණාම. ඉතින් පින්නතුනේ එවන් වූ මහා පුදුමාකාර විදිහේ ජීවිත ගවේෂණයකුයි බුදුරජාණන් වහන්සේ අපිව මේ කියන සතිපට්ඨානය ඔස්සේ මේ රැගෙන යන්නේ අරගෙන යන්නේ. ඔයත් මමත් සාංසාරික වශයෙන් විඳගත් දුක් ටික ඒ දුක හදාගත්තේ කොහොමද? ඒ දුක වැඩි කරගත්තේ කොහොමද? මොන පැතිවලින්ද කියන එක තමයි මේ අපි ඉගෙනගෙන යන්නේ. නමුත් මේ ගමනේ අවසානයක් නෙවෙයි මේ හරියන්නේ. තව තියෙනවා මීට එහා ගිය, තවත් තියෙනවා මීට එහා ගිය. මීට වඩා අපි අවධානමත් විය යුතු හෝ තාමත් අපි අපේ අවධානයට ලක් නොකරපු කාරණා තාමත් අපේ ජීවිතය තුළ තියෙනවා. හැබැයි සතිපට්ඨානයෙන් ඒ ටික ඔක්කොම සම්පූර්ණ කරලා දෙන්න.
අපි ඉවසීමෙන් පුහුණුව කරගෙන යන්න බලමු. ඒ හැම එකක් තුළම බලන්න අවසානට හැරිලා බලනකොට අපිට පේන්නේ තියෙවි උතනකත් තිබිලා තියෙන සිහියක් පිහිටුවා ගැනීම විතරයි නේද කියලා. ඕක අපිට හම්බ වෙයි. ඒක තමයි හරි පුදුමාකාර සත්‍යය. මේ හැම එකක්ම හඳුනා ගන්න බුදුරජාණන් වහන්සේ අපිට කියලා දෙන්නේ සතිමත් වෙන්න. සතිමත් වෙනවා කියලා කියන්නේ මේ මොහොත තුල තියෙන දේ හඳුනා ගන්න. අපි ඕකට අර හුරතලේට වගේ දාපු වචනේ තමයි අපක්ෂපාතී නිරීක්ෂකයා වන්න. තියෙන දේ අපක්ෂපාතීත්වයකින් එහෙම නැත්නම් පක්ෂපාතීත්වයකට නගන්නේ නැතුව හුදෙක් නිරීක්ෂණය කරන තැනටපත් වෙන්න කියලා. ඉතින් එහෙම කරපු එකෙත් මගේ යෝජනාව උනේ ඒ දේ ඔයාලට ඔක්කොම එකට බදාගෙන කරන එක එච්චර රුචි නැහැ කියන එක තමයි මගේ නම් අත්දැකීම. මොකද මාත් පඹගාලේ පැටලෙන්න ගියා ඊට කාලයකට කලින් ඔය කියන ඒවා ඔක්කොම එකට අල්ලන්න ගිහිල්ලා. ඒක හන්දා කාලයක් තිස්සේ කම ඡන්දේ නම් බලන්න යන්නේ හොයන්න යන්නේ ඒ කාරණාව ගැන ඉගෙන ගන්න පටන් ගත්තා. මම කාමයට තියෙන කැමැත්ත කොහොමද හදාගන්නේ? ඒ කැමැත්ත ඇති වෙන්නේ ඇයි? මොන දේ හින්දාද? තරහව නම් ආයේ තරහව කියන දේ මට වැඩි වෙන්නේ මොන කාරණේ හන්දද? මොන දේද මට තරහව අරගෙන ඉන්නේ? මොන දේද තරහව මගින් අරගෙන යන්නේ? ආදී වශයෙන් අර ඇහැට දකින්න රූප, කනට අහන ශබ්ද ආදී වශයෙන් ඒවා හොයන්න පටන් ගත්තා. මං හිතනවා මගේ අත්දැකීම හැටියට ඔයයන්ට කරන යෝජනාව තමයි මේ කියන පරීක්ෂාව ඔයත් කරන්න මනාපනම් සුදුසු කියන්නේ හිතනවා නම් එහෙමනම් ඔයත් මේ ඔක්කොම එකට අල්ලන එක හොඳ මදි වෙන්න පුළුවන්. ඊට වඩා බලන්න පින්නතුනේ මේවා කොටස් වශයෙන් අරගෙන චුට්ට තමන්ගේ ජීවිතයට පමුණුවා ගන්න බලන්න. චුට්ට වගේ හොයා ගන්න බලන්න. ඒ චුට්ට තමන්ගේ ජීවිතය තුළ මේ දේ ක්‍රියාත්මක උනේ කොහොමද කියන එක උගන්වන්නටයි ඒ දේ ආපස්සට මතක් කරගන්න ඒ කාරණාව සිදු කරන්නටයි අර කියාපු කමඨාන් වාර්තාව කියන වචනේ එළියට ගත්තේ. මොකද අපිට ඔය කියන කමඨාන් වාර්තාව කියලා කියන්නේ එහෙම නැතිනම් භාවනා කරලා අද දවසේ භාවනාවට කළේ මොකද්ද කියලා මතක් කරන්න පුළුවන්කම තියෙනවා නම් ආපස්සට අන්න ඒ කෙනාට දැන් පුළුවන්කම තියෙනවා වෙන අදහසකට හිත නතු වෙන්නේ නැතුව. කියන්නේ වෙනත් අරමුණු වලට යට නොවි වෙනත් අරමුණු උපාදාන වශයෙන් ඇති කරගන්නේ නැතුව හොයන්ට යන්නේ මට ද්වේෂය ඇති වෙච්ච කාරණාව මොකක්ද කියලා නම් ඒකේ ආපස්සට යන්න මනාකොට යන්න යාගේ හිත පුරුදු වෙලා තියෙනවා. කමඨාන් වාර්තාව සහ අර කියාපු සතර සතිපට්ඨානයේ මූලික කොටස් හොඳට පුරුදු කරපු කෙනෙක්ට නම් ඇත්තටම මේ හැකියාව තියෙනවාමයි තිබිය යුතුමයි තියෙන්න ඕනේ. ඒක හරි සරල සාමාන්‍යයි. මම උදාහරණයක් කියන්නම්. අපි හිතමුකෝ භාවනාවට වාඩි වෙලා එයා ආපස්සට මෙනෙහි කරන්න ගන්නවා අද උදේ මට තරහ ගියා. ඇයි එහෙම වුනේ? එහෙම කියලා එයා හිතනකොට එයාගේ කකුලේ වේදනාවක් ආව කියලා හිතන්න වෙන්න පුළුවන්. නේ ඔය ජරාවටපත් වෙන ඇඟවන්න. එහෙම වෙනකොට අර වේදනානුපස්සනාව කියන එක හොඳට ක්‍රියාත්මක කරලා පුරුදු කරලා ඉන්න හාදෙක්ට යෝගාවචරයක ඒක ඇත්තටම වින්දනයක් විතරයි. හුදෙක් සිහියක් විතරයි. ඒ දෙයට සිහියේ මාත්‍රාව දුන්නා, සිහියේ ප්‍රමාණය ඒ තැන දුන්නා, ආපස්සට තමන් හිටපු තැනට ගියා. නමුත් ඔය කියන වේදනානුපස්සනාව කියන එක හරියට වඩාපු නැති කෙනෙක්ට කර ගියේ එක අමතක වෙනවා. මට මේ තරහ ගියේ කාරණාව මම මේ කල්පනා කරන එක නැත්නම් ආපස්සට මතක් කරන ආවර්ජනය කරන එකයි මේ කරන්නේ කියන එක යට අමතක වෙනවා. ඒ වෙනුවට යා කරන්න පටන් ගන්න මොකද්ද? අර වේදනාවට උත්තර බදින්න පටන් ගන්නවා. මේ දෙකේම එකතුවෙන් කොහොමද හිතේ විසිරීමක් නෑ හදාගන්නේ. ඒක සාමාන්‍යයි. අන්න ඒකයි මම මුලින් ඉඳලම කිව්වේ ඔය භාවනාවක් කරලා ආපස්සට කරන මතක් කිරීම අතිශයින්ම වැදගත් වගේම සිහියට ප්‍රධාන තැන දීලා තමන්ගේ කටයුතු කරගෙන යන එක අනිවාර්ය සාධකයක් කියලා. එතකොට පින්නතුනේ
අපිට මේ ආපස්සට ආවර්ජනය කරන එක භාවනාව ගැන විතරක්ම නෙවෙයි කරන්න පුළුවන්. භාවනාව ගැන විතරක්ම නෙවෙයි කරන්න පුළුවන්. සාමාන්‍ය ජීවිතේ වැඩ කටයුතු කරද්දී වුණත් ඔයත්තන්ට උරගාලා බලන්න පුළුවන්. තමන්ගේ මතකයේ තමන් ගාව කොච්චරක් තියෙනවද? හෝ තමන්ගේ සිහිය තමන්ට කොච්චරක් නම් කිට්ටුවෙන් ඉන්නවද කියලා. වැඩක් කරද්දී වෙන්න පුළුවන්, කතාවක් කියද්දී වෙන්න පුළුවන්, යම් කිසි දෙයක් බලද්දී වෙන්න පුළුවන්, මොනවා හරි අහද්දී වෙන්න පුළුවන්, මොනවා හරි දැනගද්දී වෙන්න පුළුවන්, මොනවා හරි ආහාරයක් හැටියට මොනවා හරි දිවෙන් රස විඳිනකොට වෙන්න පුළුවන්, මොනවා හරි දෙයක් ස්පර්ශ වෙනකොට වෙන්නත් පුළුවන්, මොනවා හරි දෙයක් හිතනකොට උනත් වෙන්න පුළුවන්. මේ ආදී වශයෙන් අපිට අපේ ස්මරණ ශක්තිය මතක් කිරීම සිහිය තුලින් වඩා වර්ධනය කරගන්න පුළුවන්. ඕකට මතකය කියලා කියනවා. ඉතින් ඒ වගේ කාරණාවක් එක්ක මේ වගේ අවස්ථාවකට එනකොට මේ නිවරණයන් ගැන අධ්‍යයනය කරන තැනකට එනකොට අපිට පුදුමාකාර විදිහේ රුකුලක් හම්බ වෙනවා. පුදුමාකාර විදිහේ තල්ලුවක් හම්බ වෙනවා. අපිම ඒ පුරුදු කරලා තියෙන ධර්මතාව ටික. මේවා කඩෙන් ගන්න බෑ. මේවා වෙන කෙනෙක්ට කොච්චර කිව්වත් දෙන්නත් බෑ. තමන් පුරුදු කරන්නේ නැතුව. මේ කාරණා අහලා තියෙන්න පුළුවන් කනට. හැබැයි ඒ දේ ධර්මතාවයක් හැටියට තමන්ගේ ජීවිතය තුළ ක්‍රියාත්මක කරලා නැත්තම් එයා ධර්මදරයෙක් නෙවෙයි කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ. යම් කෙනෙක් චුට්ටක් අහලා යෝච අප්පම් පිසුත්වාන ධම්මං කායේන පස්සති හෝ බහුං කායේන පස්සති කියන තැනටයි යන්න ඕන. චුට්ටක් අහනවා ඒ අහපු දේ බොහෝකට බහුල හැටියට කායිකව ක්‍රියාත්මක කරනවා. ඒ දේ කළා නම් ඒ ධම ඒ ඉගෙනගත්තු ප්‍රායෝගික අත්දැකීම අපේ ජීවිතය තුළ පෙළපදියන්නේ. ඒක අපේ ජීවිතේ ස්ථිරතාවයකින් තියෙන දෙයක් බවට පත් වෙනවා. හැබැයි ඒක දෙයක් නෑ. ඒ අවබෝධයක් විතරයි තියෙන්නේ. අපි දන්නවා ප්‍රායෝගිකවම ඒ අවබෝධයට ගියේ කොහොමද කියලා. හැබැයි මේ කියන කාරණාවල් පොතපතේ දැනුමෙන් විතරක් අපේ හිතේ තියෙනවා නම් ඒක අර කනට අහපු දහමක් විතරයි. ඒක හිත අහපු දහමක් නෙවෙයි පිණිතුනි. ඒක කනට අහපු දහමක් විතරයි, හිත අහපු දහමක් නෙවෙයි. එතකොට මේ දහම අපි පුරුදු කරන්න ඕන හිත අහන දහමක් හැටියටයි. තායිලන්තේ බණ කියනකොට ලස්සන කතාවක් කියනවා. ඩෑෂ් පියාගෙන හිත විවෘත කරගන්න කියලා. අපි සාමාන්‍යයෙන් බණක් අහන්න යනකොට ඇස් දෙක අර ගන්නවා, එහෙම තියනවා, තෙහෙව් ගන්නවා, ඔගේ අනිත් පැත්ත වගේ නිකන් ඩෑෂ් පියාගෙන හිත විවෘත කරගන්න. මේ හැටි කොහොම හෝ නමුත් යම්කිසි නිවැරදි ඉලක්කයක් එක්ක ඒ කියන්නේ සංසාරිකව මේ විඳින දුකෙන් මම මේ ජීවිතේදීම නිදහස් වෙනවා කියන අර්ථයෙන් ඒ අදහසින් වැඩ කටයුතු කරන කෙනෙක්ට සතර සතිපට්ඨානය තුලින් යන්න පුළුවන් ගමන පුදුමාකාරයි. ඒ දේ තුලින් ඒ කෙනාට කාන්තාවක් හෝ වේවා, පිරිමි කෙනෙක් හෝ වේවා, ගිහි හෝ වේවා, පැවිදි හෝ වේවා ලැබෙන ප්‍රතිඵලය තුල තියෙන පින්නතුනේ දුක හඳුනා ගැනීමක්. ඒ දුක හඳුනාගත්තාම ඒ දුක ඇති වෙන හේතුව හඳුනා ගැනීමක්. දුක නැති කරන්න ඕන අවශ්‍යතාවයේ තේරුම් ගැනීමක්. වගේම දුක නැතිව ඉන්න මොනවද කරන්න ඕනේ කියන එක හඳුනා ගැනීම. ඕක පෙළපොතේ දහමෙන් අපි ගාව තියෙන්න පුළුවන්. කටපාඩම් කරලා සමහරක් විට ඒ දේ සම්බන්ධයෙන් අපිට උපාධි ආදී කටයුතු උනක් තියෙන්න පුළුවන්. නමුත් හරියන වෙලාවට ඒ හරියන ටූල් එක හරියන හරියටම හරියන මෙවලම පාවිච්චි කරන්න අපි දන්නේ නැත්නම් කොච්චර මෙවලම් තිබ්බත් වැඩක් නැහැ නේද? ඒක හන්දා නිවැරදි ඉලක්කයක් තියෙන භාවනා යෝගාවචරයේට පුදුමාකාර විදිහේ අසසිල්ලක් තියෙන කාරණාවකුයි මේ සතිපට්ඨානය කියලා කියන්නේ. සිහිය පිහිටුවා ගැනීම කියලා කියන්නේ සිහියෙන් ඉඳීම කියලා කියන්නේ. ඉතින් ඒ දේ තුලින් ඒ ඇත්තන්ගේ ජීවිතය තුළ තමන්ව වහගෙන හිටපු ආවරණය කරගෙන හිටපු කාරණාවන් ටිකයි පේන්න පටන් ගන්න. ඒකයි අර භාවනාවේ පෙළේ තියෙන කාරණාව මෙන්න මෙහිමයි කියවෙන්නේ. ආවරණා නීවරණා චේතසෝ උපක්ඛිලේසා පඤ්ඤායි දුබ්බලීකරණය. ආවරණය වෙලයි තියෙන්නේ.
නීවරණය කියන එක නීවරණ කියන එක ආවරණය කරන එක. නිවන වහලා දාන එක. ප්‍රඥාය දුබ්බලීකරණය. ප්‍රඥාව මොට කරන. ඇත්ත නේද කතාව? අපි කාමයට යට වෙලා හිටපු වෙලාවක යම්කිසි තීන්දුවක් තීරණයක් ගන්නවා නම් පින්නතුනි මොකද කියන්නේ? අපි ගන්න තීන්දුව හරි තීරණේ හරි කාමයට බරයි. තරහට යට වෙලා ඉන්න වෙලාවක අපි ගන්න තීන්දුවක් තීරණයක් තියෙනවා නම් හෝ බලන බැල්මක් තියෙනවා නම් අහන ඇස්මක් තියෙනවා නම් නාසයෙන් දැනගන්න දැනීමක් තියෙනවා නම් හෝ සිතකය වචනයකින් තුන්දර හසුරවනවා නම් යම් කිසි විදිහකට ඒ ඔක්කොම ටික තරහට බරයි නේද? කම්මැලි වෙලාවටත් එහෙමම තමයි. හිතේ විසිරිච්ච වෙලාවටත් එහෙමම තමයි. සැකේ තියෙන වෙලාවටත් එහෙමම තමයි. නමුත් අපි හඳුනාගත්තා නම් දැන් මම ඉන්නේ කාමයට බර වෙලා කියලා. දැන් මම ඉන්නේ තරහට බර වෙලා කියලා. එයා හඳුනා ගන්නවා. එහෙනම් මම මේ තීන්දුව తీරන ගන්නට යන්නේ සිතක වචන කියන මේ තුන්දර හසුරුවන්ට යන්නේ තරහත් එක්ක. තරහත් එක්ක කියන දේ එයා අයින් කරලා දායි. තරහ නැතුව අර දේ ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා. අන්න පිරිසිදු වාචනය එළියට එන වෙලාව. සම්මා වාචාව එළියට එන වෙලාව. ඉතින් මේ ආදී වශයෙන් පින්නතුනේ අපේ ජීවිතය තුළ මෙච්චර කාලයක් අපිව වෙලාගෙන තිබිච්ච දේවල් ටික චුට්ට චුට්ට ගැලවෙන්න පටන් ගනීවි. මේ වගේ අවදීන් අපි අපේ ජීවිතයට පුරුදු කිරීමත් එක්ක ඒක පුදුමාකාර සැනසීමක් වේවි. ධර්මයට කියනවා අමා පැන් කියලා. තේර ගාථාවල එහෙම හරියට මේ වචනේ තියෙනවා. හිත සිසිල් කරවන අමා පැන් කියලා කියනවා. ඇත්ත නේද කතාව? අපි දැනගෙන හිටියේ නෑ මෙච්චර කාලයක්. සමහර වෙලාවට අපි කතා බහ කරන වචන තරහින් කියනකොට ඇයි ඇත්තටම මෙහෙම කිව්වේ කියලා. නමුත් දැන් අපිට අහු වෙනවා. මේ තරහ හිතෙන දේවල්ම අපි හිතලා තියෙනවා. මේ දේවල් අපි දැකලා තියෙනවා. හෝ බලලා තියෙනවා. හෝ අහලා තියෙනවා. හෝ අහන්න උත්සාහ කරලා තියෙනවා. හෝ හොයාගෙන ගිහිල්ලා තියෙනවා. හෝ ඇසුරු කරලා තියෙනවා. ඒ දේ අවසාන ප්‍රතිඵලයේ හැටියට අපිව තරහසහගත පුද්ගලයෙක් බවට කෙනෙක් බවට ආත්මයක් බවට පරිවර්තනය කරලා තියෙනවා. සතිපට්ඨානය තුලින් කෙරෙන්නේ ඇත්තටම කියනවා නම් තමන්ගේ ආත්මය සුද්ධ කරලා දාන්නේ. විසුද්ධිය කියලා කියන්නේ ඒක. කොහොමද කමන්නේ? මම කල්පනා කරනවා මේ ප්‍රමාණයකින් අද දවසේ භාවනා උපදේශය સમાપ્ત කරන්න. ඉතින් මේ කියලා දුන්න කාරණාවන් වලින් ඔයත්න්ගේ ජීවිතය තුල දුකින් නිදහස් වෙන මාර්ගයට යම් කිසි වූ කරුණු කාරණා සලසා ගන්නට මාර්ගයක් ක්‍රමයක් පැහැදුනා නම් සාදු සාදු ඒසේම් වේවා සියලු දෙනාටම සියලු යහපතම වේවා කියලා සාරයි. අන්දමයන් ධම්ම කථාය සාදුකං දදාමසේ සාදු 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 අනුමෝදාමි